මෙන්න මේ අලුත් අවුරුද්දේ මේ එක එක දේවල් කරන්න පටන් ගන්න තියෙනවා. මොකක්ද රීසන්? Okay. I'm going to be a digital marketer. Very good. Very good. Very good. Then what about others? අනිත් අය මොකෝත්ම chat box එකේ දාලා නැහැ. ඔයාට මම මේ මොනවා හරි ලියන්න කියන්නේ පුතේ ඔයා මොනවා හරි ලියන්න. මම මේවට අඩුපාඩු කියන්නේ නැහැ. ඔයා මොනවා හරි දාන්න. මම වාක්‍යවල correctness හරිද වැරදිද ඔයා ලියන ඒවා is it correct or not ඕවා බලන්නේ නැහැ. Yeah, live a good life in the future. To make the success of my life career. career එක success කරගන්න. ජීවත් වෙන්න. අනිත් අය දාන්න මොනවා හරි. මොනවා හරි හැමෝගෙම වාක්‍ය 15ක් තියෙන්න ඕනේ. 14ක් 13ක් 12ක් 15ක් 13ක්. කට්ටිය අදත් කීප දෙනෙක් අඩුයි. make my life better. Good, very good. Oh, to improve my knowledge. Next. What about others? හැමෝම දාන්න ඕනේ හැමෝම දාන්න. මේ ඉගෙන ගන්නකොට නිකන් ඔහේ ඕක ඔන් කරලා තියලා කොහාට හරි වෙලා ඉන්න එපා. මේ අලුත් අවුරුද්දේ අලුතෙන් පටන් ගන්න ජීවිතේ අලුතෙන් පටන් ගන්න. For my education. Okay. What else? I want to English for my higher education. Yes, very good. ඔයාට හිතෙන දේ වචන 3-4කින් මේකේ ලියන්න. ඒක බැරි වෙන්න විදිහක් නෑ after A level studentsලා. මොනවා හරි ලියන්න වැරදුනාට මට කමක් නෑ. අපි පොඩි sentence එකක් build කරන හැටි කියලා තියෙන්නේ ඉගෙනගෙන තියෙන්නේ වාක්‍ය ගොඩක් ඉගෙනගෙන තියෙනවා. පැය 10 වරක් 4 50කට වැඩි ඉගෙනගෙන තියෙනවා මේ විදිහට. 50ක් 60ක් විතර ඊටත් වැඩි මන්ද. ඇයි බැරි වාක්‍යයක් ගොඩනගා ගන්න? චූටි එකක්. I try to success my life. Very good. I like to live. I'm so sorry. What about others? මොනවා හරි ලියන්න. ඔයා live මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඔයා නිකන් මේ අලුත් අවුරුද්දේ ඔහේ ඉන්න එපා. මොනවා හරි ලියන්න ඉගෙන ගන්නවා කියන්නේ ඒක නිකන් අපරාධනේ අපේ කාලේ. ඇක්ටිව්ලි මේකට සම්බන්ධ නොවුනොත් අපි කරන දේවල් වල වටිනාකමක් නැතුව යනවා. ඒ නිසා තමයි අපි ඇක්ටිව්ලි සම්බන්ධ වෙලා ඔයා දවසක ඔයා කවදා හරි දවසක ටීචර් කෙනෙක් වෙලා ඔයාට උගන්වන්න උන කාලෙක ඔයාට මේක තේරෙයි. ළමයි ලයිව් අපිත් එක්ක හොඳට ඇක්ටිව්ලි සම්බන්ධ නොවෙනකොට තියෙන අමාරුව. තේරුණාද? ඒ නිසා දැම්මම මේක පුරුදු වෙන්න. අපි අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්න, අනිත් කෙනා කියන දේට ආන්සර් කරන්න, ටීචර්ට කොටින්ම ටීචර්ට අපි obey with your teacher. ටීචර් කියන දේ පොඩ්ඩක් ඒක අනුගමනය කරන්න. මම මේ හැමදේම කියන්නේ ඔයාගේ හොඳට. හරි? එතකොට මේ වාක්‍ය දාන්නේ නැහැ. ඉතින් ඒක හරිය ප්‍රශ්නයක් මේ. චූටි හොඳට තේරෙනවනේ අපේ ළමයින්ට. Grow my English knowledge. ඔයා කරන ඔයා අලුත් අවුරුද්දේ මොනවා හරි කරන්න පටන් ගන්න නැති ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්ත එක දිගට කරගෙන යනවා. ඒක අපි දිගට අරගෙන යනවා. සමහරු නවත්තනවා. තවත් සමහරු අලුතෙන් දේවල් පටන් ගන්නවා. තවත් සමහරු පරණ කරපු පුංචි අඩුපාඩු තියෙන ඒවා නැති කර ගන්නවා. මෙන්න මේ දේවල් සියල්ල. ඇයි ඔයා මොනවා හරි කරන්න හිතුවේ? මං නෙවෙයි ආන් ඉහින් ප්‍රශ්නයක්. ඔයාට මොකක් හරි ආන්සර් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයෙත් ගිය අවුරුද්දේ වගේමයි there isn't a target for us.
ටාගට් එකක් නෑ. ලයිෆ් එකට තියෙන ඕනේ ටාගට් එකක්. Oh, so okay. I told give me an answer in a single sentence කියලා මං කිව්වේ. This way surprise to your success in your life career. මේ ක්‍රමේ ඔයාට ඔයාගේ ජීවිතේ සර්ප්‍රයිස් එකක් ඇති කරන්න. හරිද? එහෙම නැත්නම් පුදුම සහගත විදිහට වෙනස් කරන්න හේතු වෙනවා. මේම ලියන එක. ඔයාගේ ජීවිතයේ තියෙන ඩ්‍රීම්ස් කඩදාහියක ලියන එක, හිතෙන් කියන එක, visualize කරන එක. So, and I want to say one more thing. I feel already have a why. Have a why or way. ඔයාට ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් ඔයාට way එකක් තියෙනවා නම් and it doesn't work, you can change your way. ඔයාට එහෙම එකක් නැත්තම් ඔයාට ඔයාගේ ක්‍රමය වෙනස් කරගන්න වෙනවා. So take action to work for yourself. Take action. Action එකක් ගන්න. To work for yourself. ඔයාම ඔයාගේ ජීවිතයට අවශ්‍ය කරන වැඩ ටික කරගෙන යන්න. Make peace with your life. ඔයාගේ ඇතුළෙන්ම ඇති කරගන්න සාමකාමී බව. Work according to your questions. ඔයාගේ ප්‍රශ්න වගේ ගැටලු වගේ ඔයාට තියෙනවනේ අපි හැම දෙයක්ම කරන්නේ මේ ගැටලු වලට උත්තර හොයන එක. Work according to your questions. ඔයාගේ ප්‍රශ්නත් එක්ක ඔයා වැඩ කරගෙන යන්න. කියන්නේ ආර ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රශ්නේ තියෙනවා ඒකින්ද මේක බෑ මේකින්ද මේක බෑ එහෙම එපා. ඒ වගේම maintain self discipline. ඔයාගේ ළඟම ඔයා තුලම හදාගන්න disciplines. හොඳ සාර ධර්ම පද්ධතියක් ගොඩනගා ගන්න. මේ new year එකේ මම ඔයාට මුලින්ම කියන්නේ ඒක. Improve your self love. Yourself. But first of all, ඔයා තුලම improve කරගන්න සෙනෙහස කරුණාව ආදරය වගේ දේවල් හැමෝටම පතුරන්න පළවෙනියෙන් මේක කරන්න. But think that others have the same rights to do their own success. But think, ඔයා හිතන්න අනිත් අයටත් තියෙනවා එකම rights කියලා කියන වගකීම් තියෙනවා දේවල් තියෙනවා තම තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් කරන්න. They also came into this world. අනිත් අය මේ සමාජයට මේ ලෝකෙටම එනවා. For some reasons and don't see happiness from others. ඒ හින්දා ඔයා අනිත් අයගෙන් සතුට හොයන්න යන්න එපා. ඒක විදිහ මිනිස්සුනේ සමාජයට එන්නේ. Happiness is close to you. Happiness එක කියන එක සැනසෙල්ල සතුට කියන එක ඔයා ළඟමයි තියෙන්නේ. If it's not, how do you make others happy? ඒක එහෙම නෙවෙයි නම් ඔයා කොහොමද අනිත් අයගේ සතුට කියන එක ඇති කරන්නේ? සතුට තියෙන්නේ ඔයා ළඟ. ඉතින් ඔයා ඒ හින්දා ඒ සතුට අනිවාර්යෙන්ම ඔයා තුලින් එළියට ගන්න. How many things to do you have to have about? මොනවද ඔයා ළඟ තියෙන්නේ සතුට සම්බන්ධ? Let's think comparatively. You have a family. ඔයාට හිතපුවාම අපි හිතමුකෝ අපිට තියෙනවා කියලා කවුද? You have a home. ඔයාට තියෙනවා. You have a house and home. House එකක් තියන අය ඉන්න පුළුවන් home එකක්.
හෝම් එකේ හවුස් එකේ වෙනස මම කියලා දෙනවා. Then there are foods කෑම බීම තියෙනවා. In short, you can dream first. ඔයාට ඒ හින්දා dream එකක් තියෙනවා. Isn't it? No. That is a reason to be a celebrate. ඒක තමයි ඒක celebrate කරන්න සමරන්න ඒක හේතුව. මේ අවුරුද්ද කියන්නේ. How many people are doing a mini movement think? කොච්චර මිනිස්සු මෙන්න මේ දේ ගැන හිතනවා. Then other thing is to be prepared to take risk. තව දෙයක් තමයි ඔයා සූදානම් වෙලා ඉන්න ඕනේ මේ රිස්ක් එක කියන එක. රිස්ක් එකක් ලයිෆ් එකට මේ අභියෝගයක් කියන දේ ගන්න. Everything is a risk in this world. හැම දෙයක්ම මේ ලෝකේ තියෙන රිස්ක් එක. මම මේ හැමින් කියන්නේ කාට මේක තේරෙන්න ඕනේ. Everything is a risk in the world. Everything, even not doing anything. Everything, even not doing anything. Everything කියලා කියන්නේ හැම දෙයක්ම කරන එකටම නෙමෙයි. So be strong. එහින්ද ඔයා ශක්තිමත්. So be strong, be strong, be strong. Understood? Also, don't think that you are too old or you don't have enough time. හිතන්න එපා ඔයාට දැන් කාලේ ගත වෙලා තියෙන්නේ නැත්නම් වයසට ගිහින් ඉන්නේ සමහර හිතනවානේ මම දැන් ඉස්කෝලේ ගිහින් ඉවරයි දැන් මට වයස මට හරියට මට ඇති තරම් වෙලාව නැහැ. Enough time, don't have enough time. එහෙම හිතන්න එපා. Whether you don't do that work or not. ඔයා එහෙම හිතන්න නැතුව ඔයාට තියනවා don't do that එක කරන්න මේපා. හරි. That timing goes second by second. මේ වෙලාව ඔහොම හිතන්න පවා ගත කරන වෙලාව. යනවා තප්පරින් තප්පරින් ටික් 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 කියලා නේද? ටික් ටික් ටික්. That timing goes second by second. ටික් ටික් ටික්. හොඳට මතක තියාගන්න. තප්පරේ ඔයා මේ අහගෙන ඉන්න වෙලාවෙත් මේ ටයිම් එක තමයි ඔයාගේ කාලේ තමයි ඔයාගේ මේ වටිනා ජීවිතේ ගෙවෙන හැම තප්පරයක්ම හරිම වටිනවා. Do you think this word first class people are smart? මේ ලෝකේ ඉන්නවා මිනිස්සු හරිම ස්මාර්ට්. ඔයා හිතනවද එහෙම ඒ අර පළවෙනි පන්තියේ ඉන්න මිනිස්සු මේගොල්ලෝ හරි ස්මාර්ට් ඉන්න අය මෙයාට මොනවාරි විශේෂ දෙයක් තියෙනවා කියලා අපි හිතනවා. අපෝ මේ ලෝකේ ඉන්නවා ස්මාර්ට් මිනිස්සු ඒගොල්ලෝ ෆස්ට් ක්ලාස් අය. එහෙම ඔයා හිතනවා. They are the human being. එයාලා මේ අපි වගේම මානව වර්ගය තමයි. Human being. Just like us. හරියට අපි වගේමයි. We have something. We have some timing. අපිට යම් කිසි දෙයක් තියෙනවා. ඒ වගේම අපිට කිසියම් වෙලාවක් තියෙනවා සහ same time. එකම වෙලාව අපිට තියෙනවා. All of us have same time. අපි ඔක්කොටම තියෙන එකම වෙලාව. But they maintain their image smartly. ඒ උනාට
එයාලා මේන්ටේන් කරනවා එයාලගේ ඉමේජ් එක ප්‍රතිරූපය ස්මාර්ට් විදිහට wow විදිහට තේරෙනවද? That because they are not the people who give up this game always associate with the people like this and talk to these shy experiences. But they maintain their image smartly. That because they are not the people who gave up this game. ඒ හින්දා මෙයාලා මේ ගේම් එක අතහරින જાතිය කට්ටියක් නෙවෙයි. Always associate with the people like this and talk to them. එයාලා හැම වෙලාවෙම මිනිස්සුන්ව සම් එක්ක හොඳට ඇසෝසියේට් කරනවා. අපි කියන්නේ මේ එකට කටයුතු කරනවා, ෂෙයා කර ගන්නවා අයිඩියාස්, එකට ආශ්‍රය කරනවා, සම්බන්ධතා ගොඩනගා ගන්නවා. මෙන්න මේ දේවල් කර ගන්නවා. Always associate with the people. මේ වගේ අයත් එක්කම යාලා සම්බන්ධතා ගොඩනගා ගන්න. කවුරු හරි ඔය මොකෙක් හරි එක්ක ඔහෙ ඉන්න කවුරු හරි එක්ක නෙමෙයි. මේ කියපු positive minded people එක්කම යාලා ස්මාර්ට් කැරියර් එකක් තියන අයත් එක්කමයි මෙයාලා ඒ කියන්නේ හොඳට මේ motivated people එක්කමයි මෙයාලා තමන්ගේ relationship එක build කරන්නේ. relationship එක කියලා කියන්නේ මේ සම්බන්ධතාවය. මේක ගොඩනගා ගන්න. ඉතින් අලුත් අවුරුද්දේ මේවා හිතන්න. හරිද? ඒ වගේ මෙයා ෂෙයා කරනවා එයාලගේ අයිඩියාස්. ඒ වගේම එයාලගේ experiences. ideas, experience මෙන්න මේ හැම දෙයක්ම මෙයාලා ෂෙයා කරගන්නවා. ඒ හින්දා අපි හැම වෙලාවෙම this is something I personally would love to do. මෙන්න මේක මම කියන කෙනා පෞද්ගලිකව ගත්තාම would like then no doubt ගොඩක් කැමති සහ ගොඩක් ආදරය කරන දේ. මෙතන මම ලව් කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියලා මම ඔය ටි ඉස්සරත් කිව්වා කැමති කියන එක හරි ලස්සනට කියන්නේ. හරි? I would love, I would like ඕන එක. හරි? To do කරන්න. I would love to do. මම මේ දේ කරන්න හරි කැමති personally. Then I invite you to මම ඔයාට invite කරනවා මේ විදිහට මේ අලුත් අවුරුද්දේ වෙනස් වෙන්න හිතන්න ඔයාගේ ඇසෝසියේෂන් එක ඒ කියන්නේ සමාජය ඔයා ආශ්‍රය කරන අය ඒ කරන වගේම අයිඩියාස් ෂෙයා කරගන්න අය එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න අය මේ හැමෝම පොඩ්ඩක් ස්මාර්ට් පීපල් ලා යූස් කරන ආශ්‍රය කරන ඒ වගේම ඒක බෝඩ් කරගන්න මෙන්න මේ සම්බන්ධතාවය ඊළඟට ඔයා තුලම මේ ආදරණීය බව ස්මාර්ට් බව මේ කියන ස්පුල් ගතිය courageous ගොඩක් encourage people ලා විදිහට වැඩ කරන්න goals තියාගන්න මේ සියල්ලත් එක්ක අපි මේ new year එක ඉස්සරහට යමු. okay කටිය මොකද කියන්නේ? එහෙම කරමු නේද? So I wish you all the best for this new year. මොකද කියන්නේ කට්ටිය? කතා කරලා කියන්න බලන්න අපි එහෙම කරමුද? නැත්නම් අපි මොකද කරන්නේ? කැමතිද එහෙම කරන්න? Do you like it? Do you like it? අපි එහෙම කරමු. Okay, කරමු. ඔව් අපි කරනවා. එහෙමයි කියන්නේ. මේ අවුරුද්දේ නම් මොකක් හරි කරලා ඉංග්‍රීසි හදා ගන්න ඕනේ. කරන්ට් එක. කරන්ට් එක කපන ලදී. Yes, we can do it. Okay, කරන්ට් එක ගියා. කරන්ට් එක කපලා නම් මේ කුලියා පිටේ එහෙම එකක් කරනවා. ඔයාලට පේනවා ඇති මම කරුවලේ ඉන්නේ. හරිද? මම එහෙම වුණොත් ආපහු ලොගින් වෙනවා මගේ ෆෝන් එකෙන්. චුට්ටක් බලලා. ඕකේ ආවා. හරි. හරි. අපි අනිවාර්යෙන් කරමු. හරි. මම මුලින්ම එහෙම කතා කරේ උපදෙස් දෙනවා තමයි. but අපේ ජීවිත හැම වෙලාවෙම අපේ සිංහලයා පුරුදු වෙලා ඉන්නේ තව කෙනෙක් කියනකොට වැඩ කරන්න. ඒ හින්දා ගුරුවරයෙක් විදිහට මම හැම වෙලාවෙම ඔයාට
කියනවා අපි මෙහෙම කරමු. අපි මෙහෙම යමු. අපි මෙහෙම උනන්දු වෙමු. මෙහෙම ට්‍රැක් එකකට වැටෙමු. මෙහෙම වැටෙන්න මේ ට්‍රැක් එකට. මේ ආදී වශයෙන් මම කියනවා. දිගටම කියනවා. හරි. හරි. පුතාලා මොනවා හරි ප්‍රශ්නයක් කළා කරන්ට් එක ආවේ නැත්නම් මං අනිවාර්යෙන් ලොග් වෙනවා ඒක මතක තියාගෙන ඉන්න. මේ කරන්ට් එක යනවා. මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. හරි. පාඩමට යමු. පාඩම. මොකද පේන්නේ. පුතේ මට මේ ගෙනත් දෙන්න ටෝච් එකක්. සහනා මට ටෝච් එක ගෙනත් දෙන්න. මුකුත් පේන්නේ නැහැ මට. දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. හොයලා ගෙනත් දෙන්න. හරි. පුතාලා පාඩමට යමු. මතකද ගිය සතියේ නවත්තපු තැන? කො කියන්න බලන්න මට කොතනද අපි නැවැත්තුවේ මතක් කරලා කියන්න. කියන්න මට කියන්න grammar updating පොතේ අපි කොතනද නැවැත්තුවේ? grammar updating. එක්කෙනෙක් කියන්න ටක් ගාලා කියන්න. Madam, uncountable noun කියන. යා හරි. ඒකේ මාතෘකාව විතරද ලියුවේ? Examples ලිව්වා madam. Okay. What are the uncountable nouns? මොනවද uncountable nouns කියලා කියන්නේ? Uncountable nouns. කවුරු හරි කියන්නේ? Uncountable nouns කියලා කියන්නේ මොනවද? ගණනය කරන්න බැරි දේවල් වලට කියන්නේ. උදාහරණ as examples. Rain, wood, What else? තව? floor, wine, earth. හරි. Okay. countable noun එකක් ලියවද? countable yes noun. madam. Yes madam. Okay. date එක දාන්න. date එක දාගන්න. ලස්සන්ට වෙනද වගේම ලියාන යන්න. අපි ඊළඟට කරමු countable, uncountable, common noun hari, proper noun hari, then collective nouns hari, then countable, uncountable hari. Next one. Material nouns. Material එහෙම එකක් කීවද? අර ලියාගත noun බොඩු. කමක් නැහැ. නෑ madam. නෑ collective noun එහෙම මෙහෙම ලියා ගන්න. ඕනේ එහෙම ඕනේ. මෙහෙම ලියා ගන්න. Abstract noun. Abstract. 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 Abstract noun. Abstract. Abstract nouns. ලියා ගන්න. තරුවක් දාලා යටින් ලියාන යන්න. It's a noun. It is a noun. It's a noun which names. මම විස්තර කරන්නම් සිංහලෙන් පස්සේ. Which names anything which 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 cannot be
මිස් භාවනාව කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් නවුන් වලට නේද? මොකද්ද? භාවනාව කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් නවුන් වලට නේද? භාවනාව කියන්නේ? භාවනාම වියුක්ත නාම පද කියන්නේ. භාවනාව. යා. මට ඇහෙන්නේ ඒක භාවනාව කියනවානේ. sorry. ඒක කරලා තියෙන මිස්. ඈ? abstract Abstract noun noun. කරාද කියලා බලන්නකෝ. මං කලෙක්ටිව් කරේ නවුන් වලට උඩින්. කලෙක්ටිව් නවුන් වලට උඩින් කරා. collective noun වලට උඩින් common noun කරා. හරිද? ඊට පස්සේ proper noun කරා. කරා නේද? uncountable noun වලින් නවත්තලා තියෙන මිස්. concrete noun කරා. abstract yes. abstract noun කරා. then collective nouns කරා. then countable noun and uncountable noun කරා. okay. එතකොට finish කියලා කිව්වද මම? හරි. okay. finish. ඔහොම දාපුවාම ඇති. ඔය ටික දාපුවාම ඇති. nouns හරි. ඊළඟට ලියාගමු. අපි නාමපද ඉවර කරමු මෙතන. හරිද? ඒකේ ලියාගන්න note කියලා යටින්. ඔය චුට්ට කපලා note කියලා ලියාගන්න. දිනේ ළඟින් note කියලා ලියාගන්න. noun ගැනමයි චූටි ඔයා දැනගෙන ඉන්න ඕනි චුට්ටක් ලියන්න. ඒ කියන්නේ අර අපි පොත්වල අවසානට කන්ක්ලූෂන් එක අර මේ දෙන්නේ මේ මොකද්ද මේ සමරි එක. අනේක. nouns are naming words. nouns are ඉක්මනට ලියා ගන්න. nouns are naming words. නාමපද කියලා කියන්නේ වචන. යම් යම් දේවල් වලට කියන නම්. They name people, places and objects. They name people, names and objects. People, place and objects. People, places and objects. ඒ නම් කියනවා අපි මිනිස්සුන්ට ස්ථාන වලට යම් යම් දේවල් වලට. they name they කියලා එතන කිව්වේ මේ නාම පද වලට. they කියලා කියන්න පුළුවන් මිනිස්සුන්ට පණ තියෙන දේවල් වලට විතර නෙමෙයි අපි they කියන්නේ. අපි යම්කිසි පණ නැති දෙයක් ගැන කතා කරා වුණත් අපි ඒක ගැන එක්ස්ප්ලেইন කරනකොට proper noun එකක් එතෙන්ට දාලා they කියලා කියන්න පුළුවන්. they name people, places and objects. Next line. They can also name ideas. They can also name ideas. අපි ඔය ලියලා තියෙන්නේ මේ ඔයාට summary එක දෙන්නේ. They can also name ideas. Emotions. IDEAS. 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 Emotions. 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 Hanging. Qualities. 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 යම් යම් quality ගුණාංග යම් යම් ගුණාංගයන්. And activities. And activities. සහ විවිධ ක්‍රියාකාරකම්. ACTIVITIES. Activities. Okay. ඒ ඇති okay නාමපද ඇති. ඔයාලා ස්ටඩි කරන්න නාමපද ගැන ඉස්සරහට තව ඔයාලා නිකන් බලන්න ඔය දැනගත්තත් ඇති. ඒ වගේ මතකයක් තියාගන්න. ඊළඟට අපි යමු parts of speeches වල ඊළඟ එකට. මම ඊළඟට කරනවා pronoun වලට වඩා මට වැදගත් කියලා හිතෙනවා verbs කරන එක. මම ඔයාට verbs කියන පාඩම කරනවා. verbs කියලා ලියා දෙක දාලා ලියා ගන්න verbs කියලා. verbs. verbs කියන්නේ මොනවද? කවුරු හරි කියන්නේ. දන්නවා. ඔයාලා දන්න දේවල් මම අහන්න. verbs. ක්‍රියාපද. yes. ක්‍රියාපද verbs. අපි note down කරගමු. verbs කියලා කියන්නේ මොනවාද කියලා. type of speeches වල එහෙම නැත්නම් අපි ඔය ව්‍යාකරණ අංගවල ඉගෙන ගන්න දෙයක් තමයි
මෙන්න මේ verbs කියලා කියනවා. verb කියන එක ඉතාම වැදගත්. ලියා ගන්න මෙන්න මෙහිම what verb කියලා ලියලා what is a verb. What is a verb? What is a verb? මම සිංහලෙන් දෙනවා කොටසකට මගෙන් එහෙම එකක ඉල්ලීම් කරන නිසා කමක් නැහැ මේ පන්තියේ මම පොඩ්ඩක් එහෙම කියන්නම්. ඉංග්‍රීසි ලිවීම කියවීම තරුවක් දාලා යටින් ලියාන යන්න. ලිවීම කියවීම කතා කිරීම ලිවීම කියවීම කතා කිරීම අවශ්‍ය ඕනෑම අයෙකු විසින් භාෂාව ක්‍රමානුකූලව උගත යුතුය. භාෂාව ක්‍රමානුකූලව උගත යුතුය. Full stop. Then next line. ඉංග්‍රීසි භාෂාවේ විවිධ වෙනස්කම් වලට විශේෂයෙන් බඳුන් වනුයේ ක්‍රියාපදයයි වෙන කලයකින් මේ ටික මෙහෙම ලියා ගන්න. if you want want if you want to write put the comma read read and speak English කමාවක් දාන්න. put the comma here. You have to learn the language
The language systematically, 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 ක්‍රමානුකූලව. ඔය මම සිංහලෙන් පළවෙනියට කියපු වාක්‍ය ඉංග්‍රීසියෙන් කිව්වා. If you want to write, read and speak English, you have to learn the language systematically. ඊළඟ වාක්‍ය මම කියනවා verbs in particular, verbs කමාවක් in particular සාමාන්‍ය මිස් ඒකට පොඩ්ඩක් ස්පෙලිං කියන්නකෝ. PARTICULAR ශබ්ද කර කර හිතින් හිත ලියලා අර සවුන්ඩ්ස් බලලා පුරුදු විය යුතුයි. කමක් නෑ මං කියනවා. But you have to work hard. Verbs, in particular, 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 are subject, area subject to various, 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 විවිධ, variations, VARIATIONS, වෙනස්කම් වලට බඳුන් වෙනවා. various, විවිධ වෙනස්කම් වලට බඳුන් වෙනවා. various variations, 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 variations in the English language, එතකොට verb කියන එක තමයි සාමාන්‍යයෙන් විවිධ variations වලට, ඒ කියන්නේ various variations වලට නිතර භාජනය වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. කියන්නේ වැඩිපුරම වෙනස් වෙන්නේ verb එක. then එනිසා සිංහලෙන් එනිසා ප්‍රථමයෙන්ම ක්‍රියාපද හසුරවන ආකාරය. ක්‍රියාපද හසුරවන ආකාරය. ඉගෙනීම ඉතා වැදගත්ය. Full stop. So එකට පහලින් ලියා ගන්න. So වෙන කලයකින් ලියා ගන්න. අර ඉංග්‍රීසි අකුර ලියාගත්ත කලයකින් ලියා ගන්න. ඔයා ගැලපෙන විදිහට ඔයාට ආයේ මෙහෙම එන කියන්න ඕනේ නැහැ පුතාලා. ඔයාට තේරෙනවා මම කියන දේ. So it's very important. It's IMPORTANT, important. So it's very important to learn, LEARN, to learn how to handle, handle කරනවා. මේක මේ පාවිච්චි කරන කොහොමද මේක හසුරවන්නේ? handle කරනවා. How to handle, HANDLE, handle. verbs, කොහොමද verbs handle කරන්නේ? first, 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 මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඉගෙන ගන්න ඕන කොහොමද verbs handle කරන්නේ. මේ විවිධ variations වලට භාජනය වෙන verbs කොහොමද handle කරන්නේ කියන එක ඉගෙන ගන්න. full stop. ඔයාට මම මේ වෙනකොට verbs ගැන සෑහෙන දේවල් කියලා දීලා තියෙන්නේ. parts of speeches වලට දාලා මේ චුට්ට ලියා ගන්න දෙන්න කලින් මම විවිධ අවස්ථාවල spoken class එකේදී then අපේ house class එකේදී and also this class මේ පන්තියේදී මම කියලා දීලා තියෙන word family ගැන විවිධ words ඒ කියන්නේ වර්ග තියෙනවා කියලා එකම word එක verb එක ඇස්සේ තියෙනවා කොටස් පහකට විතර බෙදලා කියලා දීලා තියෙනවා. ඊට පස්සේ past tense verbs කියලා දීලා තියෙනවා. future tense verbs කියලා දීලා තියෙනවා. present tense verbs කියලා දීලා තියෙනවා. එකම verb එක past, future, present වලට බෙදලා යන හැටි, present participle වෙන හැටි, past participle වෙන හැටි මේවා අපි කතා කරලා තියෙනවා. then
singular noun verbs ගැන කතා කරලා තියෙනවා. කොහොමද singular verbs වලට normally තියෙන base form එකේ verb එකක් පත් කරන්නේ කියලා කතා කරලා තියෙනවා. වාක්‍යවල කර්තෘට පස්සේ ඒ දෙන්නේ verb එකමයි අනිවාර්යයි කියලා දීලා තියෙනවා. then verb කියන්නේ එතකොට හරිම වැදගත් දෙයක් කියන එක මේ වෙනකොට කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම verb family එක වචන මතක තියාගන්න කියලා වගුවකට දාලා ඒකට අදාළ verb එක, adjective එක, adverb එක ඕවා එන හැටි කියලා දීලා තියෙනවා. verb phrases තියෙනවා, adverbs කියලා જાතියක් තියෙනවා, මේවා කියලා තියෙනවා. then ඔය වගේ ගොඩක් දේවල් කියලා තියෙනවා. verb කියලා කියන්නේ action එක කියලා දීලා තියෙනවා. මනුස්සයෙක්ගේ ක්‍රියාව කියලා දීලා තියෙනවද නැද්ද? උත්තරේ මං ඕවා කියලා දීලා තියෙනවාද නැද්ද? ඔයාලගෙන් අහන්න. තියෙනවා මිස්. ඔය කියනකම් ඇත්තට මෙහෙම කියලා දුන්නාද කියලා මතක තිබ්බද නැද්ද? දැන් මං කියනකම් verb කියලා කවදාවත් ඉගෙනගෙන නැහැ වගේ ඉගෙන ගත්තද? එහෙම නැත්නම් ඔයාලට එහෙම මම කිව්වා කියලා මතකයක් තිබුණාද? මට ඇත්ත කියන්න. නිකන් ඡායාව වගේ පොඩ්ඩක් මතක තිබ්බා. මතක තිබ්බා. very good. Taman ගැන දන්නේ Taman. මම මේ අහන ප්‍රශ්නෙට මට ඕන උත්තරය දෙන්න එපා. ඔයාලා උත්තර දෙන්න. මට ඕන උත්තරේ වැදගත් නැහැ නේ. ඔයාට ඔයා ගැන feel වෙන දේ. ඔයාට හිතුණ දේ කියන්න. ඔයා මේ මොහොත වෙනකොට කරලා තියෙන දේ ඔයා මට කියන්න. එච්චරයි. ඒක මේ මං ඇයි මේ අහන්නේ එක එක ඒවා. මට මොකක් හරි ඉන්න බැරි කමක් එහෙම තියනවද ඔයාලගේ? නෑ. මම මේ අහන්නේ ඔයා මේකට උත්තර ඕනේ. මොකද මේ නිකන් ඔහේ ඉඳගෙන ඉඳලා සල්ලි ගෙවලා කාලේ වියදම් කරලා මේ මාර මං කිව්වේ ටක් කියලා කාලේ යනවා. හරි? මේ කාලේ කියන්නේ පුදුමාකාර වටිනයි. මම හෙමින් කියලා දෙන්නේ. මට මේක වේගෙන් කරන්න බැරිද? මේ ටික ටක් ගාලුවාට දැම්මා. මේ නෝට්ස් හදුවා දැම්මා. දාලා මට මේක බලන්න නෝට් එක කියලා කියන්න බැරිද? ඇයි ලියවන්නේ? ළමයි මේකට හේතුවක් තියෙනවා. මේක මේ මනෝවිද්‍යාත්මකයි. මම NLP වල සමහර කාරණා ඔළුවේ තියාන ඔයාට මම මේ කියලා දෙන්නේ. ඔයාට මේක අද කියන දවසේ ලියනකොට එහෙම හරි අමාරුවක් එහෙම දැනෙයි. කරන්න දෙයක් නැහැ. ඇයි මට ඕනේ ඔයාට මේක මේ ක්ලාස් එකෙන් පස්සේ ආය අවශ්‍ය නොවන තැනට මේ වැඩේ කරලා දෙන්න. ඒකයි මම මෙච්චර කියවන්නේ. නැත්නම් මට මෙච්චර කියවන්න ඕනේද? ඕනේ මට අර උදේ පාන්දර ඇවිල්ලා පන්තියට මේ ඔයාට ආයෙත් මෙහෙම හිතන්න කියලා කියන්න ඕනේද? හිතනවා නම් හිතපු දෙයක් නැත්නම් නිකන් හිතපු දෙයක් මට අදාළ නැහැ. එහෙමද? නෑ මට අදාළ. මොකද මම ඔයාගේ ගුරුවරයා මිහිලා. මම දන්නේ වෙන කිසිම දෙයක් මේ වෙලාවේ මේ ක්ලාස් එකේ මම ඔයාගේ ටීචර් as a teacher I have a responsibility. හරිද? මට responsibility එකක් තියෙනවා. ඒ responsibility එක මම ඔයා කැමති වුණත් අකමැති වුණත් ඔයා මාව මොන විදිහට විවේචනය කරත් මම කරනවා. ඒක කරන්නේ මම hardest. මගේ හදවතින්ම. මේ හදවතින්ම කරන දේවල් වල ප්‍රතිඵල හරීම ඉක්මන් සහ අනිවාර්යයි. එතකොට ඒ දේ ප්‍රතිඵලය ඔයා ගන්න. ඔයා පස්සේ දවසක මට කියන්න එපා වෙන අය අතින් කියන්න එපා අපරාධේ. ඒ කාලේ මේ මෙහෙම හිටියා මිස් කෙනෙක් අද ළමයි කියන එකක් මේ කියන්නේ. මගේ ළමයි මට කියන එකක් මේ කියන්නේ. දැන් කතා කරලා මට කියනවා අපරාධ මම ඔයා කියපු දේ මම එදා ඇහුවනම් අද මම මෙහෙම. මම එතකොට ආය අහන්නේ ඒක. ඇත්තද කියලා මම එයාට ඒකට රෙස්පොන්ස් කරන්නේ මේ විදිහට. මොකද මම මාර වෙහෙසක් දරලා කියපු වෙලාවේ ඇහුවේ නැහැ. හැබැයි දැන් ඇවිල්ලා කියනවා අපිට වැරදුනා කියලා. ඒ වරද්ද ගත්තේ. මම මුලින් කියනවා. වරද්ද ගත්තට පස්සේ ආය ඒ වරද්ද හදන්න මට කාලේ ගන්න හරි අමාරුයි. මොකද මුලින් මම කියලා දුන්නානේ. බැරිම වුණොත් ඉතින් අරගෙන හදන තැන් තියෙනවා. නැත්තේ නැහැ. ඒක ඉතින් මට හිතෙන්න ඕනේ. මට වැඩ තියෙනවානේ. ඒ නිසා ඔයාට මම මේ කියන්නේ තාම ලේට් නෑ පන්තිය. තාම only 1 month ගියේ. 1 month and 2 days. 6 days එතකොට. ඔයා තාම ලේට් නෑ. අනිවාර්යෙන් දිගට පන්තියට ඉඳලා හරියට ඉගෙන ගන්න වැඩ කරන්න. හරි වැඩ කරන්න. දැන් මම කියන කෙනත් මේ මොහොතේ ඉඳන්ම වැඩ කරන කෙනෙක් මේ දැන් මේ බැලුවා කියලා ඔයාට ගන්නනවා කියලා මම අතෑරලා හිටියොත් මට මේක කරන්න බෑ. මට ඊළඟ සැරේකදී තව තැනකදී මට දැන් කතා කරන ඒවට මට යන්න බෑ ටයිම් නැහැ. there isn't time for me. හරිද?
මට තියෙන වැඩත් එක්ක හරිය අමාරුයි. හැබැයි ඒ වගේ සමහර තැන්වලදී දැන් මම ගත්තාම මම පුංචි කාලේ ඉඳලා හිතපු ඒවත් එක්ක මං ඕන් කරලා තියෙන්නේ හිතපු දේවල් ටික විතරයි. ඒක සමහර දේවල් මට මග ඇරිච්චා තියෙනවා. දැන් මම මේ මග ඇරිච්ච දේ ඕන් කරනවා. ඔය අලුත් අවුරුද්දේ මම මේ දේවල් වලට හිතුවා. උදාහරණයකට ගත්තාම මම මුදල් කියන දේ ගැන හිතුවේ නැති කෙනෙක්. සර්විස් විතරයි හිතුවේ. ටාගට්ස් ඔහොම. ඒ ටාගට්ස් ඇස්සේ මුදල් කියන එක තිබුණේ නැහැ. මගේ හිතේ යට හිතේ තිබ්බ දේ තමයි සල්ලි නැති වුණාට මනුස්සකම් තියෙනවා නම් උබත්කම් තියෙනවා නම් අරක තියෙනවා නම් මේක තියෙනවා නම් මෙහෙම පුළුවන් නෑ. ඔයාලා අද තේරුම් ගන්න මම අද කිව්වා කියලා මතක තියාගන්න. මොන දේ තිබ්බත් last target is money. money නැතුව මුකුත් කරන්නත් බෑ. ඒක තමයි ඇත්ත. ඇත්තක් තියෙනවනේ. අපි බොරුවට කීව හැකි සල්ලි නැතුව කරන්න කොච්චර දේවල් පුළුවන්ද? සල්ලි නැතුව කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි සල්ලි වලින් කරන්න තියෙන දේ කරන්න පුළුවන් දේ සල්ලි නැතුවම කරන්න බෑ. මට ගොඩක් පින් කරන්න ඕනේ කියන්නකො. මට මේ පාරේ ඉන්නවා අර බලු කුප්පෝ ටික ඉන්නවා. මං ඊයේ දැක්කා. සේරගේ මෑගේ දාලා මැක්කෝ දාලා හොරි දාලා ඇඟ ඉවරයි යාලා. මං දැන් ඉඳගෙන කල්පනා කරනවා මෙයාලට දැන් මං බේත් පෙති දෙන්න ඕනේ. ගෙනල්ලා. හරිද? ඒක ගන්න මේ වෙලාවේ නිව් ඉයර් එකේ මම මෙච්චර මේවට වියදම් කරා. ඉගෙන අත්‍යවශ්‍ය වියදම්. දැන් මෙයාලට 15 ගානේ පෙති 10ක් ගන්නත් මට මේ වෙලාවේ වියදම් කරගන්න සල්ලි තිබුණේ. එතකොට අනේ පව් එයාලා හට කැරකෙනවා මෙහෙම රවුමට කැරකි කහනවා. හපල කහනවනේ කැරකි මට ඉන්න බෑ. මර සාර මේ ඉස්කෝලේ ළඟ කොහෙද මේ මැස්සැද්දුම ස්කූල් එක ළඟ. ටවුන් එකේ ස්කූල් එක. එතකොට දැන් මම සෑහෙන වෙලාවක් ඉන්දියා බලාගෙන මිනිස්සු බලනවාද මට මොකක් හරි පිස්සුවක් කියලා. ඇයි මට මේ කට්ටියට ඒ 15ක් විතරනේ දැන් අනිකයි යෝගට් ගෙන දෙන්නත් එපා. එතකොට එක්කෙනෙකුට නැතුව එහෙම දෙන්න බෑ. උන්ගේ ඔක්කොගෙම හොරි. උන් එක්කුට දීලත් බෑනේ. සල්ලි නෑ ඉතින් දෙන්න. එයි මට විශේෂයෙන් වෙන යොදවන්න දේවල් තියෙනවනේ. තේරුණාද? හැම දෙයකටම සල්ලි ඕනේ. දානයක් දෙන්න ඕනේ. මට හාමුදුරුවෝ 10කට 15ක් ඉන්න අර පන්සලේ ඉන්න හදිසි මේ දානයක් දෙන්න ඕනේ. මට හිතිච්ච දේවල් මම මේ ජනවාරි වෙනකොට මම ගිය අවුරුද්දේ මට හිතිච්ච දේවල්. මට ඕනේ අර ළමා නිවාසයකට දානයක් දෙන්න, වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්න. අනේ මට මෙහෙම හිතේනවා. හැබැයි දානයක් ටාගට් කරලා බලනකොට ලක්ෂයකමාරක් යනවා. ඒ කියන්නේ යාලා ගොඩක් ඉන්නවනේ ඒ වගේ එක්කෙනෙකුට දෙන්නද බෑ. මම දානෙ දෙන්නේ අවුරුද්දකට සැරයක් නම් හරි. මං හිතාන ඉන්නේ අවුරුද්දකට සැරයක් හරි දෙන්න නම් මං එයාලට පිරියට කෑම ටික දෙන්න ඕනේ. ඇඳුමක් හරි යාගේ හිත සැනසෙන්න මොකක් හරි පොඩි දෙයක් හරි තෑග්ගක් දෙන්න ඕනේ. එයාලා වෙනුවෙන් ඩෙසර්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ කොහොමද කරන්නේ? ඒකයි මං කිව්වේ that's why I said likewise. ආන්ගේ හින්දායි මං කිව්වේ සල්ලි නැතුව මුකුත් කරන්න. මට සහතික මහා ගොඩක් තියෙනවා මං ඉගෙනගෙන ඉන්නේ මං ටීචර් කෙනෙක්. ඒ හින්දා මම කියලා කොහෙන් හරි කඩේකට ගිහින් සල්ලි දෙන්නේ නැතුව ඉල්ලුවම දෙනවද? නෑ. සමහර වෙලාවට මට මතකයි මම යනකොට ඒ කියන්නේ අපි මාස් පඩිකාරයෝ වුණහම රාජ්‍ය නිලධාරීන් වුණහම මේ පවත්නා ක්‍රමයක් එක්ක සුදුසු තැන නොවැදීමේ ක්‍රමයක් එක්ක අපිට හම්බෙන්නේ එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය පඩියක් විතරයි. ඒ හින්දා අපි දැම්ම ඉඳන්ම ඔයාලා ජීවිතේ ඉගෙන ගන්න එක අතාරින්න එපා. මේක ඕනේ අවශ්‍යයි අත්‍යවශ්‍යයි ඊළඟ ආත්මයටත් මේක ගෙනියනවා බෞද්ධ විදිහට අපි ඒක අවශ්‍යයි. ඒක කරන ගමන් මුදල් earn කරනවා ගොඩක් සල්ලි උපයනවා හොඳට ජීවත් වෙනවා මේ සියල්ලත් එක්ක මුදල් earn කරනවා earn money කියන සංකල්පෙත් ඔළුවේ තියාගෙන වැඩ කරන්න. එහෙම නැති වුණොත් අපි පරාද වෙනවා එක පැත්තකින්. ඒ පැත්ත පරාද වුණාට පස්සේ විවිධ ගැටලු ඇති වෙනවා. එතකොට අපි unbalance වෙනවා ලයිෆ් එක. unbalance කියන්නේ මානසික සන්තුෂ්ටිය නැතුව යනවා. ඊට පස්සේ gedara ගැටලු ඇති වෙනවා. ඔහොම වෙන්න පුළුවන් නෙමෙයි වෙනවා. අන්න ඒ නිසා තමන් හිතෙන් හරි අයියෝ අරක කරන්න නෑනේ අර මෙහෙම වෙනවනේ. අපි පෘථග්ජන මිනිස්සු නිසා කම්පයා වෙනවා. ඒ නිසා ඔයා අද ඉඳන්ම මේ ඉගෙන ගන්න එකේ ටාගට් එකට යනකොට මුදල් කියන එකත් ඔයාගේ ලිස්ට් එකේ well health කියන එක, education කියන එක, then life කියන මේ family කියන එක, ඊළඟට happiness කියන එක, then මොනවද අපිට තව ඕන දේවල්. ඒ ASCII money කියන එකත් උඩ තියාගන්න උඩ. මගේ ලිස්ට් එකේ money තිබ්බේ යටින්ම. මගේ ලිස්ට් එකේ money තිබ්බේ මගේ අත්‍යවශ්‍ය ලිස්ට් එකේ යටම. ඒ නිසා මම ඒ ගැන අවබෝධයක් කියන්නේ මට ඕනකමක් ඒ කියන්නේ මගේ මනසට දැනෙලා තිබිලා නැහැ. money හම්බෙනවනේ ජීවත් වෙන්න. එහෙම නෙමෙයි money කියන එකත් ඔයාගේ 3 4 5 ගොඩ 1 2 3 4 5
අර ප්‍රයොරිටි ලිස්ට් එකේ මුලින් දාගන්න. මම ඒක ඔයාලට දෙන පරක්කු වෙලා එතෙන්ට යන්නේ නැතුව දැම්ම ඉඳලා ඒක උඩින් තියාගන්න. මනි කියන එකත් ෆස්ට් කියන්නේ ඔයාගේ වෙල්දි හෙල්ත් තියාගන්න. ඔයා හෙල්ත් උනත් ඕන දෙයක් කරන්න පුළුවන්. වෙල් හෙල්ත් කියන එක උඩම තියාගන්න. මගේ තියෙනවා එහෙම. ඊළඟට එඩියුකේෂන් කියන එක ඊළඟට මගේ ඒ පැත්ත. ඊට පස්සේ සර්විස් කියන එක මගේ ඒවා තියෙන්නේ. ඒතර සර්විස් ඒවා ඉතින් උපරිමයෙන් කරනවා. ඒ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි 10ට විතර තමයි මගේ මනි තියෙන්නේ අන්තිමට. මට දැන් තේරෙනවා මනි කියන එකත් උඩ පස්වෙනියටවත් දාගන්න තිබ්බා කියලා. අන්න ඔයා අර කියපුවත් එක්ක සර්විසස් එක්ක හෙල්ත් එක්ක then ඔයාගේ මොනවාද මේ එඩියුකේෂන් එක්ක ජොබ් ෆැමිලි මේ ඔක්කොම ඕනේ. මේ ඔක්කොමත් එක්ක පස්වෙනියටවත් දාගන්න මනි එකට දාගන්න එපා. මනි එකට දාගත්තාම ජීවිතේ වෙනස් වෙනවා. ඒක එපා. මගේ අදහස මනි එකට දාන්න එපා. එහෙම දාගත්තා ඉන්නවා. මනි විතරයි තියෙන්නේ. ඒක හොඳ දෙයක් නෙමෙයි. මනි ඔරියන්ටඩ් පීපල් ලා වෙන්න එපා. අර පහෙන් එකකට දාගන්න. ඒක මම ඔයාලට දෙන විශේෂ අවවාදයක් සහ උපදේශයක්. ඔයා කරන දෙයක් කරන්න මට කමක් නැහැ. ඒක ඔයාලට වටි. දවසක තේරෙයි මම මොකද්ද කිව්වේ කියලා. හරි? මම වගේ යටින් දාගන්න එපා මනි. මනිත් දාගන්න පහෙන් එකකට. මුඩම පහෙන් 5ට 6ටවත් වත්. හරි. ඊළඟට ලියාගන්න මෙන්න මෙහෙම action 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 එක කියලා කියන්නේ ක්‍රියාව. action ORO a state 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 of BEING being කියලා කියන්නේ එතන පවතින ස්වභාවය, පවතින తত্ত্বය. action or a state of being can express express please express your idea please express ප්‍රකාශ කරනවා අදහස් දක්වනවා ප්‍රකාශ කරනවා express කියන්නේ ඒක අර express ඒ train එක අර වේගෙන් යන එක ඒක නෙමෙයි මෙතන express ප්‍රකාශ කරනවා මං කියවේ action or a state of being can express using verbs මිස් ඒ ට්‍රේන් එකේ එක්ස්ප්‍රස් තියෙන්නේ ඒක මෙතන තේරුම ඒක නෙමෙයි නෑ ඒක තමයි ඒක අර ට්‍රේන් එකේ අන්තිමට ES එන්නේ නෑනේ ඒක එන්නේ X EXPRESS විතරනේ ඔව් සවුන්ඩ් එක එකයි එක්ස්ප්‍රස් කියලා අපි කියනවනේ එක්ස්ප්‍රස් මෙතන එක්ස්ප්‍රස් කියලා කිව්වහම මෙතන මේ ES එකතු කරලා දැම්මේ ඇයි? action or a state of being can express ප්‍රකාශ කරනවා කියන එක. හරි. express මට මතක නැහැ කියපුවේ දැන්. action or a state of being can express using verbs. ඒ කියන්නේ ක්‍රියාපදයක් කියලා කියන්නේ කිසියම් කිරීමක් නැත්තම් හැඟවීම සිදුවීම මොකක් හරි දෙයක් කරනවා එහෙම නැත්තම් දෙයක් සිද්ධ වෙනවා මෙන්න මේ බව ප්‍රකාශ කරන එක්ස්ප්‍රස් කරන වචනයක් එහෙම නැත්තම් එහෙම කරන දෙයක් ඒකෙන් ඒක කරන්න පුළුවන් verb එකකින් පුළුවන් ක්‍රියාම් සිදුවීමක් හරි එහෙම නැත්තම් කිරීමක් හරි හඟවන්න හරි ඇති එහෙම තේරුණා නැති
next line මම හැම එකම සිංහලෙන් ලියන්න දෙන්නේ නැහැ. තරුවක් දාන්න මට ඔළුව රිදෙනවා එතකොට. A verb is තව තරුවක් දාලා ලියා ගන්න. A verb is one of the most important part of the sentence. part කියන්නේ කොටසක්. part of the important කියන්නේ වැදගත් වටිනා. part එක කියන්නේ කෑල්ලක් කොටසක්. part of the sentence. Part of the sentence. Next one. Next line. It tells the subjects. It tells. යා කියනවා. it කියන නිසා තමයි tell එකට s දැම්මේ. It tells the subjects. Subjects වලට කියනවා යා actions. Actions කියන්නේ හැසිරීම. කමා events. සිදුවීම්. or state of being. State of being. State of being. සිදුවීමේ ස්වභාවයන්. ඒ කියන්නේ මෙන්න මේ verb කියන එකෙන් කියනවා subject එකේ හැසිරීම කිසියම් සිදුවීමක් සිද්ධ වුණා නම් ඒක එහෙම නැත්නම් තව ඒ සිද්ධ වෙච්ච දේ හැටි. ඔන්න ඔය දේවල් තමයි විස්තර කරන්නේ verb එකේ. subject එකක හැසිරීම ඒ වගේම කිසියම් සිදුවීමක් සිද්ධ වුණේ කොහොමද කියන එක. ඔන්න ඔය ටික තමයි state of being කියන්නේ. සිදුවීමේ ස්වභාවය. මෙන්න මේව තමයි verb එකකින් පැහැදිලි කරන්නේ. මේ සෙතන being කියන්නේ B ing නේ. ඔව්. B double E N being නෙමෙයි ඈ. B E I N G being. මේවා ගත්තාම මම දැන් අර ඉස්සෙල්ලා එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ගත්තාම මේ වගේ තේරුම් ගොඩක් තියෙනවා දරුවෝ. මේ වාක්‍ය වචනවල තේරුම් ගොඩක් තියෙනවා හැම වචනිකම. ඒ තේරුම යෙදෙන තැන අනුව වෙනස් වෙනවා. යෙදෙන තැන අනුව තේරුම අපි දැනගෙන ඉන්න ඕනේ. ඒකට තමයි ඔයා ස්ටඩි කරන්න ඕනේ. කියන්නේ මට හැම වචනික තියෙන උදාහරණයක්. express. මම ඒක අරන් පැහැදිලි කරන්න හිතුවා. අර ඉස්සෙල්ලා කියවුන නිසා දෙයක්. ඒක මම පැහැදිලි කරලා දෙන්නම් මෙතනින්. express කියන එක ගත්තාම EXPRESS නේ. මම අතන ES දැම්මනේ. express කියන එකේ ඒක වචන ස්වභාවය තමයි expresses උනේ. හරිද? express කියන්නේ ශීඝ්‍රගාමී. මම දැන් අරගෙන මේ කියන්නේ. මේක දැන් මම බලලා කියන්නේ. හරි? මේක දැන් මම මේ බලලා කියන්නේ. express කියලා කියන්නේ ශීඝ්‍රගාමී, හදිසි, ඉක්මන්, කඩිනම්, ඒකාන්ත, ශීඝ්‍රගාමී, විශේෂ, පැහැදිලි ලෙස සඳහන්, ප්‍රකට, ව්‍යක්ත, මේ සර කෝපි જાතියට කියන්නේ එක්ස්ප්‍රෙසෝ නේ. මොකද්ද? අර කෝපි જાතියට කියන්නේ එක්ස්ප්‍රෙසෝ කියලානේ. එක්ස්ප්‍රෙසෝ කෝපි කියලානේ. අර මැෂින් වලින් එහෙන්න. නෑ මේ සර කෝපි જાතියට කියන්නේ එක්ස්ප්‍රෙසෝ කියලා නේද? අර එක්ස්ප්‍රෙසෝ කෝපි කියලා අර මැෂින් වලින් හදන්නේ. මොනවටද? අර කෝපි જાතිය මිස් මම දන්නේ ඒක මම බලලා තමයි කියන්නේ. එක්ස්ප්‍රෙසෝ කෝපියක් තියනවද? මම දන්නේ. එක්ස්ප්‍රෙසෝ කියලා එකක් තියනවද? කෝපි જાතියක්.
බලලා කියන්න මේක නෙමෙයි. ඒගොල්ලෝ දාපු ඒ කියන්නේ එක්ස්ප්‍රෙසෝ කියන නැත්නම් එක්ස්ප්‍රෙස් කියන එකෙන් කැඩිලා එකක්. ඉක්මනින්ම දෙනවා කියන තේරුමත් එක්ක ඇත්තේ. නේද? එක්ස්ප්‍රෙස් කියන වචනෙන් තමයි වචන කැඩිලා ඇවිල්ලා තියෙන ඒවා හැදෙනවා තියෙනවා. අපි දැන් අර වර්ඩ් ෆැමිලිස් වල ඊට පස්සේ අර දාපු වර්ඩ් එක verb එකේ ඊළඟට එක එක වර්ඩ් ගත්තාම verbs තියෙනවා, adverbs තියෙනවා, adjectives තියෙනවා, ඒකේ noun එක තියෙනවා, noun තව ඒක එක එක දේවල් තියෙනවා. ඒක කැඩිලා යන විදිහ. එක වර්ඩ් එකක් ගත්තාම එක noun එකක් ගත්තාම ඒක verb එකක් ගත්තාම එහෙම කැඩෙනවා. එතකොට එකකින් ගොඩක් කියන්න පුළුවන්, හදන්න පුළුවන්. ඒකයි මම හැම වෙලාවෙම අර එක වර්ඩ් එකක් ගත්තාම මේකේ බලන්න කියලා කියන්නේ. ඒකේ මොනවද මේකේ adverb එක? මොකද්ද මේකේ adjective එක? මොකද්ද මේකේ මේ noun එක? එහෙම තියෙනවා. ඒව බලන්න. එහෙම තමයි ඉගෙන ගන්න. ඉතින් ඒක ලොකු වැඩක් තියෙනවා. මේවා ඉතින් අපි ජීවත් වෙලා ඉන්න ජීවිත කාලේ පුරාවටම ඉගෙනගෙන ඉවර කරන්න බැරි වෙයි. මේ තියෙන වචන සේරගේම තියෙන ওই සේරම ඉගෙන ගන්න අපිට බැහැනේ. ඉතින් කාලේ නැහැනේ. අපිට තව වැඩ ගොඩක් තියෙනවානේ. හැබැයි පුළුවන් තරම එදිනෙදා day to day life එකට ඔයාගේ day to day speaking වලට then day to day activities වලට අවශ්‍ය කරන දේවල් ටික ගන්නම වෙනවා. හරි? එහෙම කරන්න. තව මම පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. ඒ පණිවිඩය මොකක්ද කියලා කොයි වෙලාවක හරි මගෙන් අහන්න විවේක වෙලාවක සෙෂන් එක ඉවර වෙන්න කලින්. තව කියා සිටිනවා. මිරිකා හරිනවා, ප්‍රකාශ කරනවා. ඔය වගේ ගොඩක් තියෙනවා. අති ශීඝ්‍ර. ඔන්න එතකොට එක්ස්ප්‍රස් කියන එකේ තේරුම. තේරුණාද? එකක් නෙමෙයි. යෙදෙන තැන අනුවයි වෙනස් වෙන්නේ. හරි එක්ස්ප්‍රෙසස් කියලා කිව්වේ ප්‍රකාශ කිරීම. අදහස් දක්වන. next line. it is always මම මේ වචන කඩලා කියන්නේ ඔයාට ලියා ගැනීමේ පහසුවට. it is always ALWAYS ඒ ඩබල් L එහෙම ලියන්නේ නැහැ. ALWAYS always found 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 in the predicate 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 of a sentence. It is always found in the predicate of a sentence. Predicate. පුතාලා අහගන්න predicate කියන්නේ මොකක්ද කියලා. predicate කියලා කියන්නේ වාක්‍යයක් ගත්තහම වාක්‍යයේ තියෙනවා subject කෙනෙක් ඉන්නවා තියනවනේ ඉන්නවා වාක්‍යයේ ඉන්නවනේ subject වාක්‍යයක් තියෙනවා කිව්වා කමන්නේ ඉන්නවා subject පස්සේ යෙදෙනවා verb එකත් එක්ක කෑල්ලක් දිගට. ඒක සමහර වෙලාවට පේලි 10ක් වෙන්නත් පුළුවන්. එක පේලියක් වෙන්නත් පුළුවන්. verb එකත් එක්ක ඊට පස්සේ තියෙන සියලුම කෑලි ටිකට කියනවා predicate එක කියලා. මතක තියාගන්න. වාක්‍යයේ predicate එක කියන්නේ subject and predicate කියලා අපි කියන්නේ. subject එක තියෙනවා predicate එක තියෙනවා. predicate එකේ අන්තර්ගත වෙනවා. ඒකට කියනවා ආඛ්‍යාතය කියලා. ආඛ්‍යාතය. වාක්‍යයෙන් කියවෙන දේ predicate ආඛ්‍යාතය. උක්තය සහ ආඛ්‍යාතය තමයි තියෙන්නේ වාක්‍යයක. ඔයා සමහර විට සිංහල වලදීවත් මේක හරියට තේරුම් ගන්න ඉන්න නැතුව ඇති. සිංහල වල උක්තය තියෙනවා ඊට පස්සේ වාක්‍යයෙන් කියවෙන සියල්ල තියෙනවා. උක්තය සහ ආඛ්‍යාතය තියෙන්නේ. අපි ඉගෙන ගත්තේ උක්තය සහ ආඛ්‍යාතය කියලා. ටීචර්ලා ඒක පැහැදිලි කරලා දුන්නේ මට මතක විදිහට. මේක මමමයි පැහැදිලි කරගත්තේ මේකත්. මේ පැහැදිලි කරලා දුන්නේ අපි තේරුම් ගත්තේ ආඛ්‍යාතය කියන්නේ ක්‍රියාපදයට කියලා නෑ. ආඛ්‍යාතය කියලා කියන්නේ සබ්ජෙක්ට් ඇරුණාම වාක්‍ය තුල තියෙන ඉදිරි සියල්ලට. ඒ කියන්නේ වාක්‍ය තුල කියවෙන සියලුම දෙයට කියන්නේ ආඛ්‍යාතය කියලා. ඒක සිංහලෙත් එහෙමයි ඉංග්‍රීසියෙත් එහෙමයි. එතකොට මෙන්න මේ ප්‍රෙඩිකේට් කියන්නේ ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියලා කියන්නේ නැත්නම් ප්‍රෙඩිකේට් එක කියලා කියන්නේ සබ්ජෙක්ට් කියන කෙනා ඇරුණාම වාක්‍යයේ තියෙන වාක්‍ය තුල සිද්ධ වෙච්ච කියවෙන සියලුම දේ. ඉතිරි කෑල්ල verb එක ඇතුළු ඉතිරි සියල්ල. තේරුණාද? පුතාලා තේරුණාද?
පුතාලා මිස් තේරුණා. මේ කතා කරලා කියන්නේ අනික මටත් ඉතින් හදිස්සි තිබ්බට මේ හදිස්සියට නම් කියන්න බෑනේ කාලයක් යනවනේ නේ මට ඇහෙන්න පොඩි වෙලාවක් යනවා Zoom වල හැටි. ඕකේ. ලියාගන්න මෙන්න මෙහෙම. මේක හරිය වටින මාතෘකාවක්. හරිම වටිනවා. මම මේ verb කියන එක භාවිතයේ පහසුවට සහ ඉගෙන ගැනීමේ පහසුවට මෙන්න මෙහෙම කොටස් කීපයකට දාලා ඔයාලට කියලා දෙනවා. First one. ලියාගන්න තරුවක් දාලා. What are the 8 kinds? 8 kinds. KINDS kotas. KINDS kinds of a verb. මම ඔයාට ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. මොකද මට අකුරු කියන්න බෑ මම උගුර ලියනවා. Then I have to share the screen. ස්ක්‍රීන් එක පේනවා නම් මට කියන්න ඕනේ පේනවා කියලා. පේනවද? ස්ක්‍රීන් එක ෂෙයා වුණාද පුතාලා? එනවා මිස්. Okay. ඉගෙන ගන්නකොට මේ වගේ මේවා මම දන්නේ ගුරුවරු එහෙම තමයි ගුරුවරු ගන්නනකොට මේවා හදන්න ඕනේ. ප්‍රසන්ටේෂන් හදන්න ඕනේ නේද? මම දන්නේ එහෙම තමයි මම නම් හිතන්නේ. හරි. What are the 8 kinds කියලා කිව්වා මම. First main verbs. මේක මම හදලා තියෙන්නේ මට බලා ගන්න. ඒ උනාට මම හිතුවා ඔයාලට දැම්මා මට ඕවා කියවන්න බැරි නිසා. Main verbs. First one ඇයි ළමයි ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ? ඔයාලා IT ඉගෙන ගන්න දරුවෝ දැනගන්න ඕනේ. ඇයි ප්‍රසන්ටේෂන්ස් හදන්නේ කියලා ඒ වගේ විශේෂ හේතු තියෙනවා ඉගෙන ගන්න ඕනේ ඇයි කියලා. ඇයි ටීචර් කෙනෙක් ප්‍රසන්ටේෂන් එකක් යූස් කරන්නේ? ඇයි කවුරු හරි ප්‍රසන්ටර් කෙනෙක් ප්‍රසන්ටේෂන් එකක් යූස් කරන්නේ? මේවා දැනගන්න ඕනේ. First main target is the using presentation is presentation එකක් යූස් කරන එකේ main target එක තමයි අපේ speech එක otherwise our lesson එහෙම නැත්නම් අපේ lesson එක mainly පිළිවෙලට step by step පෙළගස්ස ගන්න. සමහර තැන්වලදී අපි කෝච්චිය වගේ කියවන් යන්න වෙන්නේ නැහැ. අපිට අතෑරෙන්න පුළුවන්. අපි නවත්ත කියනවා සිංහලෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට අපිට හිතනේ මේක කරන්න වෙන්නේ. එතකොට අර අපේ මේන්ලි කියන පොයින්ට්ස් ටික මාරු වෙන්න පුළුවන් අතෑරෙන්න පුළුවන්. ආන්ගේ හින්දා මේන්ලි ටීචර් කෙනෙක් ප්‍රසන්ටර් කෙනෙක් පාවිච්චි කරනවා මෙන්න මේ ප්‍රසන්ටේෂන්ස් එයාගේ ප්‍රසන්ටේෂන් එක පෙළගස්ස ගන්න. ඒක තමයි මේන් රීසන් එක. ඊට අමතරව යම් දේවල් පැහැදිලි කරලා දෙන්න චූටි ළමයිට ඔඩියන්ස් එක අනුව වෙනස් වෙනවා. සහ භාවිතා කරන කෙනා අනුව ප්‍රසන්ටේෂන් එකේ අවශ්‍යතාවය සහ භාවිතය වෙනස් වෙනවා. මං කිව්වේ මං ගැන. වැඩියෙන්ම මං ගැන මට ගොඩක් වෙලාවට මගේ තියෙන වර්ක් ලෝඩ් එකත් එක්ක සබ්ජෙක්ට් ඒරියාස් කීපයක් එක්ක ඒ කියන්නේ මං එක සබ්ජෙක්ට් එකකට එකක්ම හැමදාම කරනවා නම් එයාට ඒක බ්ලඩ් වලටත් යනවා. ඒකම දැකලා ඇති බුද්ධ ආගම උගන්වන ටීචර් නාරි සර් හරි නැත්නම් සිංහල උගන්වන දික්කටම සිංහල නා. එයා ඒකෙම ඉන්නේ මුළු ජීවිත කාලෙම ඒක කරනකොට එයාට ඒක බ්ලඩ්ස් වලට යනවා. හැබැයි අපි දැන් මම IT කරනවා, ඉංග්‍රීසි කරනවා, NLP කරනවා, කවුන්සලින් කරනවා, කරියර් ගයිඩන්ස් කරනවා. මේවා ඇවිල්ලා ඒරියාස් ගොඩාක්. තව තියෙන වැඩත් එක්ක තව බිස්නස් කරනවා අරක මේක ගොඩයි. ඒතකොට ඒවා සේරමත් එක්ක මේ සියල්ල දැන් මම ඇවිල්ලා පන්ති ගොඩක් වෙලාවට පන්ති ගොඩක් කරන නිසානේ අහන්නේ ඔයාගේ පාඩම් පොඩ්ඩක් කියන්න කියලා. හරිද? මට ඒවා ලියලා තියාගන්න තරම් වෙලාවක් නෙහෙම තියාගන්න නැහැ. මතක තියෙනවා යම් මට්ටමක්. ඒනට පන්තියෙන් පන්තියට පොඩි අයිඩියා එකේ පුංචි තැන වෙනස් වෙනවා. ඉතින් ආන්ගේ වගේ අර වර්ක් ලෝඩ් එකත් එක්ක අපිට මේ වගේ වැදගත්කමක් තියෙනවා. හරි. main verbs. අපි ඉගෙන ගන්නවා පුතාලා ප්‍රධාන ක්‍රියාපද කියලා જાතියක් ගැන. ඒ කියන්නේ මේක මේ සෙන්ටෙන්ස් එකට අමුතුවෙන් ආපු එකක් නෙමෙයි.
ඒක ඔයාට ඉගෙන ගන්නකොට තේරෙයි. මම මට පුළුවන් විදිහට එක්ස්ප්ලেইন කරනවා ඔයාට මේක තේරෙන්න. next helping verbs. ප්‍රධාන ක්‍රියාපද කියලා જાති හම්බෙනවා. helping verbs උදව්කාරක ක්‍රියාපද කියලා જાති හම්බෙනවා. action verbs කියලා. සමහර වෙලාවට main verb එකම වෙන්න පුළුවන් action verb එක උනේ. ඒකේ ක්‍රියාව කරන දේ හඟවන පදේ. එන්නේ එහෙම ඒවා තියෙනවා. linking verbs. helping verbs වලටම linking verbs කියනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ. linking verbs කියලා සමහර වෙලාවට linking verb කියන්නේ මේවා සම්බන්ධ වෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම්. linking verb එකම helping verb එකක් වෙලා තියෙන්න පුළුවන්. හරිද? එහෙම අමෝති જાතියක් නොවෙන්න පුළුවන්. හරිද? ඒක ඒ වෙලාවේ linking verb එකක්. සමහර වෙලාවකදී helping verb එකක්. හැබැයි එකම වචන වෙන්න පුළුවන්. හරි? අදහස විතරක් ගන්න. then transitive and intransitive verbs. ඔයා ඉගෙන ගන්නවා තව જાතියක් transitive verbs කියලා. තව જાතියක් ඉගෙන ගන්නවා intransitive verbs කියලා. intransitive and transitive මම එකට දැම්මේ මේ දෙක එකම දේ හින්දා නැත්නම් එතන 5යි 6යි 7යි 8යි 9යි 10යි කොහොම යන නිසා. transitive. අනික මේ මෙහෙම බෙදා ගන්න. එහෙම කොහෙවත් නීති නැහැ. මේක ඇවිල්ලා භාවිතයේ පහසුවට සහ ඉගෙන ගැනීමේ පහසුවට. next one regular or irregular verbs. ඔයා අහලා ඇති regular verbs කියලා જાතියකුයි irregular කියලා. හැබැයි මේ දෙකේ difference එක what are the or otherwise what is the difference between these two verbs? මේක ඔයාට problem එකයි. It is a problem with you. ඒක වෙන්න පුළුවන්. It may be. Okay. ඊළඟ එක phrasal verbs. ඔන්න මම ඔයාට phrasal verbs කියලා જાතියකුත් මේ පන්තියේම කරගෙන යනවා චුට්ට. phrasal verbs. හැබැයි මේ පාඩම ඉවර වෙනකොට තමයි දැනගන්නේ මේවා තමයි phrasal verbs, මේවා තමයි action verbs, මේවා තමයි linking verbs. මේ වෙනකොට මේවා කරලා තියෙන්නේ සෑහෙන ඒවා. හරි? ඔයා මේවා clear කරලා ඉගෙන ගන්න. next one modal verbs. modal verbs. මම මේවා one by one ඔයාට introduce කරනවා මේ lesson එකේදී, but we are using those verbs in sentences. already using. දැන් මේ වෙනකොටත් අපි මේවා use කරනවා. තේරුණාද? පුතාලා තේරුණා මිස්. Yes, madam. Okay. හරි. ඔන්න එතකොට මම මේ දක්වා කරපු ටික මම ඔයාලට දැන් මම ඔයා දකින්න ඇති මම සමහර ඒවා මේකේ මොනවද ටයිප් කරනවා එහෙම නේද? මම මේ ටයිප් කරන්නේ. සමහර ඒවා ඔයාට අවශ්‍ය දේවල් මට මග ඇරිලා තිබුණේවා. ඔන්න මම කරපු පාඩම බලා ගන්න. what is verb කියලා මම කතා කරා. ඊට පස්සේ මම කතා කරා verb එකක්. if you want to write, read and speak English, you have to learn the language systematically. ඔයා භාෂාව ලියන්න කියවන්න සහ කතා කරන්න අවශ්‍ය නම් ඔයා ඉගෙන ගන්න ඕනේ මේක ක්‍රමයකට අනුව සිස්ටම් එකකට අනුව කියන එක. verbs in particular are subjects to various variation in the English language. නිරන්තරයෙන්ම මේ ඉංග්‍රීසි භාෂාවේ වෙනස් වීම වලට භාජනය වෙන්නේ verb එක කියලා අපි කතා කරා. So it is very important to learn how to handle verbs first. ඔයා මුලින්ම ඉගෙන ගන්න ඕනේ හින්දා හරිම වැදගත් ඒක. කොහොමද verbs කියන ඒවා පාවිච්චි කරන්න කියන එක. ඒකේ මම මේක ආපහු ඔයාට දැම්මා ඉංග්‍රීසි ඒ ටික ඕනේ ඒවා. ඊළඟට මම මේවා කිව්වද? ඔව්. මම කිව්වා express action or a state of being. අපි කියනවා මේ ක්‍රියාපදයක් කියලා කියන්නේ කිසියම් කිරීමක් නැත්නම් සිදුවීමක් අඟවන පදයක් කියලා. verb එකක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් දෙන උත්තරේ ඒක. අපි සාමාන්‍යයෙන් මෙන්න මේක ඒ අදහස ප්‍රකාශ කරන සිද්ධියට main verb කියලා කියනවා. ප්‍රධාන වශයෙන් කාරණේ සිද්ධ වෙන දේ ගැන කතා කරන verb එකට කියන්නේ main verb කියලා. ප්‍රධාන ක්‍රියාපදේ කියලා. So then verb is one of the most important part of the sentence. අපි ඒව කතා කරා. It tells the subject's actions, events or state of being කියලා කතා කරා. It's always found in the predicate of a sentence. sentence එකක තියෙන predicate එක විදිහට තමයි predicate එක තුල තමයි අපිට මේ
verb එක හම්බෙන්නේ කියලා අපි කතා කරා. predicate එක කියලා කියන්නේ වාක්‍යයක subject ඇරුණාම subject පිටිපස්සෙන් තියෙන අනිකුත් සියලුම දේවල්. then ක්‍රියාපද සාමාන්‍යයෙන් කීයක් තියෙනවද කියලා කවුරු හරි ඇහුවොත් එහෙම ගාණක් හරියටම කියන්න බෑ. මම ඔයාට භාවිතයේ පහසුවට 8ක් කියලා දැම්මා. මේක වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට 8 නෙමෙයි අතන තිබුණානේ. තව දෙකක් අර වැඩි වෙනුම් මන් දාලා තිබ්බා. එතනම 10ක් තියෙනවා. ඒ හින්දා එහෙම නෑ. ඔයාට පුළුවන් ඒක බෙදා ගන්න භාවිතයේ පහසුවට. භාවිතයේ පහසුවට යොදා ගන්නවා කියලා කියන්නේ ගුරුවරයෙකුට ඕනනම් උගන්වන්න ඒක යොදා ගන්න පුළුවන්. Taman කැමති කැලි ටිකකට දාලා ඉගෙන ගන්න කෙනෙකුට Taman කැමති විදිහට ඉගෙන ගන්න කොටස් කීපයකට බෙදලා මෙහෙම ඉගෙන ගන්න පුළුවන්. ඔයාට ඒ කියන්නේ මෙතන 8ක් කිව්වට 8ක් නෙමෙයිනේ. මේක කඩලා දා ගන්න පුළුවන්. රෙගියුලර් ඉරෙගියුලර් කියලා දෙකක් විදිහට දාන්න පුළුවන්. මම අර ඉලක්කම් ගන්න වැඩි වෙන නිසා එහෙම දැම්මේ නෑ. ඔන්න ඔහොම තමයි අපි verbs කියන පාඩම introduce කරලා දෙන්නේ. එහෙම නැත්නම් මම ඔයාට verb කියන එක උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියපු verb groups වලට verbs දාලා. තේරුණාද? ඔව් මිස් තේරුණා. එහෙනම් මාතෘකාව ලියා ගන්න. මම මෙතනින් නවත්තනවා මේ පාඩම. මාතෘකාව ලියා ගන්න. ඔයාට පේන වෙයි. ඔයා නිකන් බලන්න මම කියනවාට. ඔයාට පේන වෙයි. මම මේ ඔයාට දැන් කියලා දෙන්නේ උපදේශයක්. හරිද? මට කරන්න දෙයක් නැහැ. මට ඉතින් හරියට උපදේශ දෙන්න හිතෙනවා. මේක මගේ ෆෝල්ට් එකක් වෙන්නේ නැති. මගේ වැරද්දකුත් වෙන්නේ නැති. ඒ වුණාට ඉතින් මම කරන දේවල් වලින් මම ගොඩාක් සක්සස් වුණ දේවල් වලින් මට ඉතින් හිතෙනවා ළමයිට ඒවා සක්සස් වෙනවා කියලා කියන්න. සමහර අය හරිම කැමතියි මම මේ දේ කියනවාට. සමහරු කැමති නෑ කියලා මම දන්නවා. මම මේ කියන්නේ කැමති අය වෙනුවෙන්. හරි? කැමති අය වෙනුවෙන් මම කියන්නේ මේ තියෙන්නේ මගේ ඔයා නිකන් බලන්න මම නිකන් පෙන්නන්න මේකත් මට මේ දැන් මම මෙතන මේ දාලා තියෙන verbs 1 2 3 කියලා ඔයා දැකලා ඇති මෙතන මේ තව ටිකක් මෙහාට මම ගිහින් පෙන්නන්න ඔයා IT ඉගෙන ගන්න ළමයෙක් විදියට සහ ඉගෙන ගන්න බලාපොරොත්තු කෙනෙක් වෙන කෙනෙක් විදියට සහ මම උපදෙස් දෙන වෙලාවෙදී මම කියනවා අත් දෙකේම තියාගන්න කියලා මේ දෙක ටූල් එකක් විදියට කියලා. එතෙන්දී IT වල වැදගත්කම මම කියන්නේ ඔයා කොහොමද ඉංග්‍රීසි වලට මේ ටික යූස් කරන්නේ. බලන්න ඔයා මෙතන මම දාලා තියෙනවා මම තවත් පස්සට යන්න. මේ තියෙන එක මගේ ෆෝල්ඩර්ස් නෙමෙයි තියෙන්නේ. හරිද? ඔයාලට මම චූටි දෙයක් කියන්නම් මෙතනදී. මෙතන චූට්ටක් ඔයා බලා ගන්න ස්ක්‍රීන් එක මම ෂෙයා කරලා තියෙන්නේ. චූට්ටක් බලා ගන්න. මේක සිංහල මේක මේ IT පාඩමක් නෙමෙයි හොඳේ. චූටි වැඩක්. මෙතන චුට්ටක් මම users EIH එකේ මං ඉන්නේ. හරි මම මෙන්න චුට්ටක් ඔයාලට ගහලා පෙන්නන්න චූටි වැඩක්. ඔයා බලා ගන්න. ඔයාගේ මේ නිමාඩු වෙලාවේ මම මේක කියලා දෙනවා. ඔයාගේ ඉන්ටර්වල් චුට්ටක් මේ අරගෙන කියලා දෙන්නේ. හොඳේ. ඔයාගේ චේන්ජ් වෙන්න ඕනේ නේ සබ්ජෙක්ට් එකේ එක පාඩමින් අනිකට යන්න. එකේ වෙලාවේ මේ විවේක වෙලාව මම මේ වැදගත් දෙයකට යොදා ගන්න. ඔයා දැක්ක ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා මේ බ්ලැක් ස්ක්‍රීන් එකේ මේ ගහක අතු බෙදෙනවා වගේ දෙයක් තියෙනවා. මේක IT පාඩමක් නෙමෙයි. ඔයාට මම ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් විදියට IT වල මේ දේ යූස් කරන්න කියලා දෙන්න. මේ පෙන්නන්නේ පුතේ මම චමිලා කියලා හරි CI හේරත් කියලා හරි මොකක් හරි එකක හිටියේ මගේ account එකේ user account එකේ මගේ account එකේ මම folder manage කරලා තියෙන විදිහ මේ තියෙන files and folders. මේ files and folders manage කරනකොට හැම වෙලාවෙම පරිගණකයේ ගහක අතු බෙදෙනවා වගේ folders අස්සේ sub folders ඒ වාස්සේ තව sub folders අස්සේ sub folders ඔය විදිහට තමයි එක drive එකේ අපි මේ files manage කරන්නේ handle කරන්නේ. හරිද? මම මේක ක්ලියර් කරනවා. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. හරිද? මම ඔක ක්ලියර් කරා. දැන් මම මේකෙන් අයින් වෙලා ඔයාලට කියනවා මෙන්න මෙහෙම. දැන් එතකොට මේ මගේ තියෙන්නේ මම මේ D කියන එකේ මගේ මේක ෆිල් වෙලා මේව මම අයින් කරගන්න ඕනේ. මේක වැරද්දක්. මෙහෙම සම්පූර්ණයෙන් ෆිල් කරගන්න එපා. එතකොට ස්ලෝ වෙනවනේ. එතකොට මේකේ මම ඔයාට උගන්වන පාඩම D එකට ගියාම මේ D එකේ තියෙන කාර්ය කී ගැන ඊළඟට Droid Cam කියලා තියෙනවා. මේ එක දේවල් තියෙනවා. ඔයා මේක දන්නවා. මේවට කියනවා folders කියලා. මේ folders ASCII මම මෙතන නැනසල කැම්පස් කියලා තව කෑල්ලකුත් දාගෙන ඉන්නවා. එතකොට මම මේ නැනසල කැම්පස් එකේ උගන්වන දේවල් වලට අවශ්‍ය වෙන දේවල් චුට්ට මේකේ සමහර ඒවා මේකේ දාගෙන තියෙනවා. සමහර ඒවා අදාළ නැති ඒවාත් තියෙනවා. ඒක ASCII මම dip එකට අදාළ ඒවා ටික මෙහෙම දානවා. ඔන්න බලන්නකො folder එකක් ASCII තව folder එකක් ඒක ASCII තව folder එකක් දාලා ඔයා ඔයාගේ files ටික manage කරනවා. ඔයා මේවා මෙහෙම පුරුදු වෙන්න පොත්පත්වල manage කරනවා වගේම මෙහෙම පුළුවන් නම් හරි වටිනවා. ඔයා දවසක ඔයා ටාගට් කරන්න ඔයාගේ life එක අදට නෙමෙයි. තව අවුරුදු 10කින් පස්සේ කරන වැඩේට after 5 years ඒ විදිහට plan කරන්න. ඒ plan කරනකොට මේවා කරන්න වෙනවා. නැත්නම් එකපාරම දවස් ගාලා කරන්න බෑ. මේක ඇවිල්ලා habit එකක්. මේක පුරුද්දක්. මේක experience එකක්. මේ experience එක හරහායි මේක කරන්නේ.
මම පැහැදිලිවම දන්නවා කොයිම ටීචර්වත් කරන්න ගියාම IT ගුරුවරුන්ගේ එක්ස්පර්ට් කෙනෙක් ඇරුණාම මේවා කරන්නේ නැහැ. හරියට ෆයිල් මැනේජ් කරන්නේ නැහැ. ඔෆිස් වල ගිහින් බලනකොට වැඩ කරන්න ගියාම ඔක්කොම කම්පියුටර් වලින් තමයි වැඩ. ෆයිල් එකක් හොයාගන්න ගියාම අවුරුදු ගණන් හොයනවා කවදාවත් නැහැ ආපහු ටයිප් කරන එක ඇරෙන්න. ඉතින් ඒ වගේ ඉතින් කිසිම දෙයක් හරියට ඉගෙනගෙන නැතික මේ ප්‍රතිවිපාකයේ ඉඳ හරියට ඉගෙන ගන්න. හරියට ඉගෙන ගන්න. දැන් මගේ මොනවා හරි આવොත් මගේ ඕනම දෙයක් මම හරියට මැනේජ් කරලා තියෙනවා මට අරගන්න පුළුවන් විදිහට. ඒක ඉගෙන ගන්න ඕනම දෙයක්. හරි. ඊට පස්සේ මේකේ මම දාගෙන තියෙනවා ඔයාලට උගන්වන ලෙසන්ස් වල ඒ වෙලාවට අවශ්‍ය දේවල්. මම මේකේ හරි දාගෙන තියෙනවා නම් අපි හිතමුකෝ මේ sentence patterns introduction creating මේ වගේ මේවා ASCII මේ දාලා තියෙන්නේ ඔයාට කරන්න තියෙන පාඩම් ටික. හරිද? එතකොට මේ වගේ parts of speech කියලා තියෙනවා, මේ නාමපද කියලා තියෙනවා, verbs කියලා තියෙනවා. ඊට පස්සේ ඔය එක එක ඒවා තියෙනවා ඉතින්. හරිද? ඔය විදිහට දාගෙන තියෙනවා. හැමදේම හදාගෙන නැහැ තාම. සමහර ඒවා ඔයාට ගැලපෙන ඒවා ටික මම මේකට දාලා හදලා ඇති. නාමපද කියලා තියෙනවා සමහර. ඒ වගේ දේවල් තියෙනවා. ඒතර ඔන්න ඔය විදිහට ඔයාගේ ෆයිල්ස් ටික මැනේජ් කරගන්න කම්පියුටරේ. පුරුදු වෙන්න මේවා. මොන හරි තියෙනවනම් ඔයාගේ ටීචර්ගෙන් අහගන්න, සර්ගෙන් අහගන්න, නැත්නම් මගෙන් අහගන්න. මම කොහොමද කරගන්නේ මේවා හදාගන්නේ කියලා. මේ තියෙන ප්‍රොනවුන්ස් ගැන ඕරල් වලට ඒවා නාමපද කියන එක ASCII තව එකක් තියෙනවා. නාමපද එක එක ඒවා තියෙනවා. එක එක ඒවා මම මේවා මතකයි මොකද්ද මම මේ දාගෙන තියෙන්නේ කියන එක. ඉතින් ඒ වගේ මතක තියාගන්න, දාගන්න. එක එක ඒවා මේ තියෙන ප්‍රසන්ටේෂන්ස් මේ හදලා තියෙන ප්‍රසන්ටේෂන්ස්. හරි? මේ ප්‍රසන්ටේෂන්ස් තියෙන්නේ මට. හරිද? මට ඔයාට පාඩම කියලා දෙන්න පහසු වෙන්න. ඒ හින්දා මේ තියෙන මේ ටික ඩිප්ලෝමා ක්ලාස් එකට විතරක් ඒවා. මේ තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එක, මේ හැඳින්වීම තියෙනවා. මේ තියෙන වොකැබියුලරි එකට අවශ්‍ය දේවල් සමහර ඒවා දාපුවා. හදලා දාපුවා. ඉමේජස් තියෙනවා, ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. මම හදපුවා. හරිද? ඊට පස්සේ වීඩියෝස් තියෙනවා මම හදපුවා. ඊළඟට මම ඒක මේ කියන්නේ මේවා හදන්නනික අපි පාවිච්චියට ගන්න අන්තර්ජාලය පාවිච්චි කරනවා. තව ගුරුවරුන්ගේ වීඩියෝස් බලනවා. තව අපේ දැනුම අලුත් කරගන්න new videos බලනවා. ඊට පස්සේ එකක් හදුවට මම සමහර වෙලාවට ඒක කරන්නේ ඒක මට හිතෙනවා ඒකෙම ඕනේ මම මෙහෙම කරනවා කියලා. අදලා ඉවරුනහම මට එහෙම හිතෙනවා. අන්න එහෙම ඉතින් එක එක ඒවා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයා පුරුදු වෙන්න මේවා ජීවිතේට හැබිට්ස් විදිහට පුරුදු විදිහට ගන්න. මම මේ කියන දේවල් වල තියෙන හොඳ දේවල් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. මේක තුලින් මම ගොඩාක් දේවල් ජීවිතේට earn කරලා තියෙනවා. ඒ නිසා earn කරනවා කියන්නේ සල්ලිම නෙමෙයිනේ. earn කරලා තියෙනවා. ඒ earn කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා. හරි. එහෙනම් ඔයා විනාඩි 10ක 15ක ඉන්ටර්වල් එකක් අරගෙන අපහු වෙන්න. next lesson එක. මිස්සර පණිවිඩයක් කියන්න තියෙනවා කියලා කිව්ව මොකද්ද? හරි පණිවිඩය කියන්නම්. පණිවිඩය කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මේක ඇවිල්ලා මම බල කරන්නේවත් එහෙම මොකුත් කතාවක් නෙවෙයි. පුතාලා මේ මං කියවනේ මම මේ නිව් ඉයර් එකේ හිතුවා කියලා මනි earning ගැන. මුදල් හරි හම්බ කිරීම කියන එක ගැන. මම පොඩ්ඩක් ඒක ගැන හිතුවා. එතකොට මම පොඩ්ඩක් කාලෙක ඉඳලා මම දැන්නේ මේ ඔක හිතුවේ දැන් ටික දවසක ඉඳලා හිතන දෙයක්. මම පොඩ්ඩක් යම් දේවල් ඉන්ටර්නෙට් through කරලා බලලා මගේ වැඩත් එක්ක කරන්න පුළුවන් දෙයක්. තියේවිද කියලා හෙව්වා. ඒ කියන්නේ ටයිම් මැනේජ් කරගෙන මගේ දැනුම ප්‍රයෝජනෙට අරගෙන සහ හැකියාවන් ප්‍රයෝජනෙට අරගෙන මොනවා හරි කරන්න මම කැමති දෙයක් තියෙනවාද කියලා. මම සාමාන්‍යයෙන් ගයිඩන්ස් වලට කැමතියි, මොටිවේෂන්ස් වලට කැමතියි, then ගයිඩ් මොනවාද කෝච් කරන්න කැමතියි. ඒක මගේ ලයිෆ් එකේ තියෙන දෙයක් සහ මම කැමති දෙයක්. ඒක සර්විස් එකක් විදියටනේ මම normally කරන්නේ. එහෙම කරා. ඒක ඔහොම හොයාගෙන යනකොට මට world number 1 company එකක් හම්බුණා. ඒ company එකේ අපිට කරන්න තියෙන්නේ on through internet and through online කරන්න තියෙන වැඩක්. online හරි offline කරන්න පුළුවන්. online කරන එක success. ඉතින් අපිට තියෙන මේ company එකේ management hierarchy එකට ඇතුල් වෙලා මැනේජර් කෙනෙක් විදිහට ජොයින් වෙලා වැඩ කරගෙන යන්න. මම දැනට දැක්ක විදිහට මම තාම රුපියලක්වත් earn කරන්නේ නැහැ. මගේ අදහසක් විතරයි මේක. මම ඒකේ මගේ උඩින් ඉන්න මගේ ලීඩර්ස්ලා දිහා බලනකොට මගේ group එකේ 7 දෙනෙක් ඉන්නවා. අපි 7 දෙනා ගත්තාම හැමෝම හොඳ level එක ඉන්න companies වල වැඩ කරන managerial levels වල ඉන්න
then motivated well හොත්ත personality එකක් තියෙන මේ ladies ලා. මේක ladies ලාට විතරයි තියෙන්නේ. especially ladies ලාට. ඒගොල්ලෝ ගෙදර ඉන්න අය වෙන්න පුළුවන්, study කරන අය වෙන්න පුළුවන්, medicine faculty එකේ ඉන්න පුළුවන්, හොඳ job එකක් කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ වුණාට කැමති නම් ටිකක් වැඩිපුර මුදල් හොයන්න. එයාට තියෙන හම්බෙන මුදල මදි නම් නැත්තම් හදිස්සියේ job එකක් නෑ මට සල්ලි හොයන්න තියෙනවා නම් කියලා වගේ හිතන money minded කෙනෙක් කවුරු හරි ඉන්නවනේ. ඒ කියන්නේ පොඩ්ඩක් සල්ලි හොයන්න ඕනේ කියලා උණක් වගේ තියෙන කවුරු හරි ඉන්නවනම්. අන්න එයාලට මම කියනවා මේ පොඩ්ඩක් ගිහිල්ලා චුට්ටක් දුර ගිහින් බලන්න. ඒගොල්ලෝ කියනවානේ within 3 months විතර මට 100%ක් කියන්න බෑ. මං සල්ලි ගන්න හැනේ තාම. මම තාම join වෙලා කරගෙන යනවා විතරනේ. ඒ නිසා මට කියන්න බෑ මේ මට නම් හම්බුණා කියලා. ඒකද මම තාම ඒ group එකේ ඒක පැහැදිලි කරන තැන නෑ. නමුත් මම ඔයාට නිකන් කියනවා මම ගියපු ඒ Zoom meeting එකට ගෑනු ළමයි කැමති කවුරු හරි ඉන්නවා නම් විශේෂයෙන්ම දන්න අය ඉන්නවා නම් ගෙවල් වල පුංචිලා නැන්දලා අක්කලා ගෙවල් වල ඉන්න අයටත් පුළුවන්. එයාලා ඉන්නවා නම් මේ හැමෝම අතේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. චුට්ටක් රෑ 8ට Zoom meeting එකක් තියෙනවා. ඒකට join වෙලා බලන්න. මගේ ක්ලාස් එකේ දැන් මේ වෙලාවේ ඉන්නවා මාත් එක්ක එකතු වෙලා එක කරන අය. මම විස්තර කරන්නේ කවුද කියන්නේ නැහැ. ඒකට join වෙන්න. join වෙලා පොඩ්ඩක් Zoom meeting එකේ ඉඳලා idea එක ගන්න. idea එක අරගෙන කවුරු හරි කෙනෙක් කැමති නම් දිගට එකතු වෙලා මේ ගමන යන්න. මම එයාට help කරනවා මගේ පැත්තෙන් leader කෙනෙක් වෙන්න අවශ්‍ය කරන සියල්ල දීලා. management training සේ කම්පැනි එකෙන් නොමිලේ හම්බෙනවා ලූ මට හම්බුණානේ මං කියන්නේ ලූ ඊළඟට guidance නම් මට හම්බෙනවා ඒක ඇත්ත. මට සියල්ල දැන් මම දවස් 3ක් තුල මම යම් කිසි දෙයක් කරලා තියෙනවා යනවා ගමනක මම විශ්වාසයෙන් කරනවා මම මාස 3ක් මේක කරලා බලනවා මට එහෙම විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් චුට්ට දවසක් කරලා බලන්න කොටින්ම විශ්වාසයෙන් මාසයක් දෙකක් නැත්නම් අද ජොයින් වෙලා බලන්නකෝ. අපි චුට්ටක් කරලා බලලා එහෙම ජොයින් වෙන්න. ඉතින් මේ ඒ කියන විදිහට ඒක හරිනම් ඇත්තනම් මට දැනෙච්ච විදිහට ඒක යම්කිසි දෙයක් තියෙනවා. ඉතින් පොඩ ගිහින් බලන්න. බලලා කැමති නම් මට කාල් කරන්න. මම එයාව ගෙනියනවා. ඒකේ වෙන මොනව නොලැබුණා. ට්‍රේනින්ග් හම්බෙනවා. වෙන මොනවා නොලැබුණත් ඔයාලට මැනේජ්මන්ට් ට්‍රේනින්ග්, නායකත්ව පුහුණු, ඊට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන ඒවා හැම හරියට කියනවා ඒගොල්ලෝ. ඊළඟට අර මිනිස්සුන්ගේ තියෙන එකිනෙකාට ගරු කරන එක, ඊළඟට එකිනෙකාට අගය කරන එක, එකිනෙකාට උදව් කරන එක, එකිනෙකාට සහාය දෙන ගමන් මුදල් හොයන්න කියලා කියන්නේ ලක්ෂ ගණන් වලින් කතා කරන්නේ සහ සොයන්නේ කියන අය. මගේ ලීඩර් මෙඩිසින් ෆැකල්ටි එක දැනට ඉගෙන ගන්න third year ස්ටුඩන්ට් කෙනෙක්. එයා මේ වෙනකොට 1 lakh හොයනවා within 2 months. ඉතින් එයාගේ දක්ෂතාවය සහ හැකියාව මම මොනවා කරයිද මන් දන්නේ නැහැ. ඔයා මොනවා කරයිද මන් දන්නෙත් නැහැ. මේක අදහසක් සහ මං අත ගහපු දැනට හිතපු වැඩක්. කරලා බලන්න කියලා මම චුට්ටක් කියන්නේ මං 100%ක් කියන්න තාම මම එතන නැති නිසා මගේ ලීඩර් මට ඉන්නවා එතන ඉඳලා එයා මට මාර විදියට කියනවා පුළුවන් මේක මිස් ඔයාට අනිවාර්යෙන් එයා මට මාර සැටිස්ෆයිඩ් මාත් එක්ක මං ගැන. ඉතින් මාත් සැටිස්ෆයි ගැන කරගෙන යනවා බලමු. මං තව මාසයක් යනකොට මම මේක ගැන වැඩිපුර කියන්නම්. හැබැයි ඔයාට අද රැයට මීටින් එකට ඉන්න බැරි කමක් නැහැ. රුපියලක්වත් යන්නේ නැහැ. තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියලා කැමති නම් ඒගොල්ලෝ කියන විදිහට මගෙත් එක්ක එකතු වෙන්න මම දිගට කියලා දෙනවා. මං යන පාත් එක කියලා දෙනවා. ඒකට මං ට්‍රේන් කරනවා. කැමති නම් එකතු වෙලා බලන්න. within 3 months විතර අපේ ටාගට් එකට යන්නේ නැත්නම් අපි අතහැරලා දානවා. හැබැයි ඒ කාලය තුලත් අපිට බොහෝ දේවල් ලැබෙනවා. කැමති නම් එකතු වෙන්න මට කියන්න කෝල් කරන්න. WhatsApp නම්බර් එක දෙන්න. ඊට පස්සේ අද හවස රෑ 8ට මීටින් මට ඉන්න කැමති ගර්ල්ස්ලා, ලේඩීස්ලා ඕන කෙනෙක්. ජොබ් තියෙන, ජොබ් නැති ඉගෙන ගන්න ඕන කෙනෙක් ජොයින් වෙලා බලන්න. ඒ ජොයින් වෙන අයගේ නම් ටික මට දෙන්න. නම්බර් එකක් දෙන්න. ඒක තමයි පණිවිඩය. බලන්න කියලා මං කියන්නේ. අපි ඕනම දෙයක රිස්ක් ගන්න ඕනේ. මං කිව්වේ ජීවිතේ රිස්ක් ගන්න ඕනේ. අත්හදා බලන්න ඕනේ. එක්ස්පීරියන්ස් අරන් බලන්න ඕනේ. කොතන හරි අවස්ථාවක් තියෙනවා නම් චූටි දෙයක් හරි ඉගෙන ගන්න ඒක ඉගෙන ගන්න ඕනේ. ඔයා Zoom meeting එකකට ගොඩාක් එන 100ක්වත් අඩුම ගාන ඉන්නවා. 75ට එහා කොහොමත් ඉන්නවා meeting එක. එකයි meeting එක එච්චරක් ඉන්නවා. ආදරේ 8ට තියෙන්නේ. ගොඩක් වෙලාවට ආදරේ යන්න පුළුවන් වෙයි. මොකද මම වෙන මේ අද මට ස්පෙෂල්ම අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා රෑ 8ට meeting එකක්. ඒකට මම යන නිසා ඔයාලට මම 8 වෙනකම් විතරයි අද ක්ලාස් එක කරන්නේ. අදට විතරක් ඒ කවුන්ට් වෙන පැය ගණන් මම පස්සේ හරි දාලා කරලා දෙනවා. අද මම 6 8 විතරයි ක්ලාස් එක කරන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ දෙකේ අනිවාර්යෙන් එන්න.
අටට මම ක්ලාස් එක නවත්තන හින්දා අද හරි ඔයාලට අද යන්න පුළුවන් වෙයි. ඒකට බලන්න. මොකක් හරි එහෙම කැමති අය ඉන්නවනම් මට කියන්න. ඔක තමයි පණිවිඩය. ladies ලට පණිවිඩය. ladies empowerment කියලා තමයි අපි ඒකට කියන්නේ. මම දන්නේ නැහැ මට කියන්න බෑ 100%ක් හරියටම හරි මට නම් මෙහෙමයි කියලා. තාම මම මේක කරලා බලන්න අත්හදා බලන්න අද තිබ්බ විතරයි. ඒ තුල අර හම්බුණ ටික හම්බුණානේ. සල්ලි නම් හම්බුන්නේ නැහැ. ඒ ට්‍රේනින්ග්ස් ඒ මොටිවේෂන් ඒ දේවල් හම්බුණා. අවශ්‍යයිට හොඳයි.